තෙරුවන් සරණයි. ගෞරවනීය මහා සංඝරත්නයෙන් සමාව අවසර ශ්‍රද්ධා බුද්ධ සම්පන්න කාරුණික පින්වතුනි. ධම්මසංගණී මාතිකා අධ්‍යයනය පාඩම් මාලාවට සමගාමීව අප විසින් සිදු කරගෙන එන විභංග ප්‍රකරණයෙහි පඤ්ඤා පුච්චක අධ්‍යයනය පාඩම් මාලාවේ තවත් එක් වීඩියෝවක් අප මේ ඔබ වෙත අරගෙන ඉන්නේ. මෙම වීඩියෝ පසුගිය වීඩියෝවත් එක්ක සම්බන්ධයි. හේතුව පසුගිය වීඩියෝ අපි අවසන් කළේ ඉන්ද්‍රිය විභංගේ පඤ්ඤා පුච්චකේ උද්දේශය පිළිබඳව සාකච්ඡා කරලා අපිට පුළුවන් කමක් ලැබුණේ නැහැ. ඉන්නහාට භාවී සිත ඉන්ද්‍රියානි කති කුසලා කති අකුසලා කති අභ්‍යාකතා කියන මේ කුසල ත්‍රිකයෙන් නගන ලද ප්‍රශ්න තුනට පිළිතුරු වශයෙන් ලැබෙන භාවී සිත ඉන්ද්‍රියා සමාවෙන්න දසේන්ද්‍රියා අභ්‍යාකතා දෝමනස් ඉන්ද්‍රියං අකුසලං අනඤ්ඤා තඤ්ඤස්සාමීති ඉන්ද්‍රියං කුසලං චත්තාරීන්ද්‍රියා සියා කුසලා සියා අභ්‍යාකතා ච ඉන්ද්‍රියා සියා කුසලා සියා අකුසලා සියා අභ්‍යාකතා කියන මේ විසර්ජනය නැත්නම් පිළිතුර පිළිබඳව සාකච්ඡා කරන්න ලැබුණේ නැහැ. නිසා මේ වීඩියෝ වෙන්නේ එම ඉන්ද්‍රිය විභංගේ පඤ්ඤා පුච්චකයේ කති කුසලා කති අකුසලා කති අභ්‍යාකතා කියන ප්‍රශ්න තුනට ලැබුණ පිළිතුර පිළිබඳව සාකච්ඡා කරන්න. එතකොට එම පිළිතුර තිබෙන්නේ විභංග ප්‍රකරණය පළමුවැනි ග්‍රන්ථේ 124 වන ඡේදයේ 124 වන පිටුවේ 333 වන ඡේදයේ තමයි සඳහන් වෙන්නේ එම පිළිතුර. එහි පුච්ඡාව තිබෙන්නේ අපි අතින් කලින් කියුණා වැරදි. එතන තියෙන්නේ භාවී සතීනං ඉන්ද්‍රියානං කති කුසලා කති අකුසලා කති අභ්‍යාකතා වශයෙන් එකී ප්‍රශ්නයට පිළිතුර තමයි මේ සඳහන් වෙන්නේ දසේන්ද්‍රියා අභ්‍යාකතා ආදී වශයෙන්. එතකොට මෙම පිළිතුරෙහි අර්ථය අපි විග්‍රහ කරගනිමු. එතකොට එහි කියවෙනවා දසේන්ද්‍රියා අභ්‍යාකතා ඉන්ද්‍රිය 10ක් අභ්‍යාකතයි. මොනවද ඒ ඉන්ද්‍රිය 10? ඒ ඉන්ද්‍රිය 10 තමයි අපි දන්නවා මේ ඉන්ද්‍රිය 22 ආරම්භ වෙන්නේ චක්කු ඉන්ද්‍රිය, සෝත ඉන්ද්‍රිය, ගාන ඉන්ද්‍රිය, ජීව ඉන්ද්‍රිය, කාය ඉන්ද්‍රිය, ඉත් ඉන්ද්‍රිය, පුරිස ඉන්ද්‍රිය, ජීවිත ඉන්ද්‍රිය වශයෙන් තමයි මේක ආරම්භ වෙන්නේ. එතකොට මෙහි මේ පුරිස ඉන්ද්‍රිය දක්වා පවතින ඉන්ද්‍රිය 7 ගත්තාම ඒ ඉන්ද්‍රිය 7 රූප. චක්කු ඉන්ද්‍රිය කියන්නේ චක්කු ඉන්ද්‍රිය සංඛ්‍යාත චක්කු ප්‍රසාදය. සෝත ඉන්ද්‍රිය කියන්නේ සෝත ඉන්ද්‍රිය සංඛ්‍යාත සෝත ප්‍රසාදය. ගාන ඉන්ද්‍රිය කියන්නේ ගාන ඉන්ද්‍රිය සංඛ්‍යාත ගාන ප්‍රසාදය. ජීව ඉන්ද්‍රිය කියන්නේ ජීව ඉන්ද්‍රිය සංඛ්‍යාත ජීවහා ප්‍රසාදය. කාය ඉන්ද්‍රිය කියන්නේ කාය ඉන්ද්‍රිය සංඛ්‍යාත කාය ප්‍රසාද රූපය. ඉත් ඉන්ද්‍රිය කියලා කියන්නේ ඉත් ඉන්ද්‍රිය සංඛ්‍යාත ඉත්ති භාව රූපය. පුරිස ඉන්ද්‍රිය කියන්නේ පුරිස භාව රූපය. එතකොට මේ පළවෙනි 7 ගත්තාම ඒ පළවෙනි 7 චිත්ත හෝ චෛතසික ධර්ම නෙමෙයි. ඒතර කුසල
වෙනවා නම් යමක් ඒ කියන්නේ අපිට දෙවරක් හිතන්න වෙන්නේ ඒ යම් ධර්මයක් චිත්ත හෝ චෛතසික ධර්මයක් නම්. මොකද කුසල වන්නේ හැම වෙලේම චිත්ත චෛතසික ධර්ම. චිත්ත චෛතසික නොවන කිසිදු ධර්මයක් කුසල වෙන්නේ නැහැ. චිත්ත චෛතසික වලිනුත් කොටසක් තමයි කුසල් හා අකුසල් වෙන්නේ. නිසා යම් තැනක චිත්ත චෛතසික නියෝජනය කරන අපිට බලන්න වෙනවා මේ කුසලද අකුසලද නැත්නම් කුසල අකුසල වශයෙන් නොවදාරා වූ අන්නේ ආකාරයකින් වදාලා වූ ධර්මයක්ද කියලා. නමුත් රූපයක් නම් ඒ රූපය කිසි දවසක ඉෂ්ට විපාක ලබා දෙන්නේ නෑ අනාගතේ. ඒ රූප සමග කර්ම ශක්තිය ජනිත කරන චේතනාව සම්පයුක්තව උපදින්නේ නෑ. ඒක නිසා රූපයක් ඇති වෙලා නිරුද්ධ වෙලා ගියාට රූපයකට පුළුවන් කමක් නෑ විපාක වූ චිත්තචෛතසික උපදවන්න අනාගතේ. ඒක නිසා මේ කියන රූප ධර්ම නිරන්තරයෙන් අභ්‍යාගත ධර්ම සෑම විටම අභ්‍යාගත ධර්ම හැටියට තමයි පෙළේ ඉදිරිපත් කරලා තියෙන්නේ. ඒ නිසා පළවෙනි ඉන්ද්‍රිය 7 අපිට නිසකවම තෝරා ගන්න පුළුවන්, තේරුම් ගන්න පුළුවන් මේ දස ඉන්ද්‍රිය අතර පවතිනවා, අභ්‍යාගත දස ඉන්ද්‍රිය අතර පවතිනවා. ඊළඟට මීළඟ අභ්‍යාගත වන ඉන්ද්‍රිය කුමක්ද? ඒ කියන්නේ මෙතන දැන් මේ අපි කලිනුත් කරගෙන එනකොට තේරෙනවා ඇති දැන් මේ අභ්‍යාගත ඉන්ද්‍රිය කිව්වහම කුසලුත් වෙන අකුසලුත් වෙන හෝ කුසලුත් අකුසලුත් අභ්‍යාගතත් වන ඉන්ද්‍රිය නෙමෙයි අපි ගන්නෙ. යම් ඉන්ද්‍රියක් අභ්‍යාගතම පමණක් වෙනවා නම් ඒ තමයි අපි අරගන්නේ. ඒතර මේ 7 හිමයි. ඊළඟට සුඛ ඉන්ද්‍රිය ගත්තාම සුඛ ඉන්ද්‍රියත් ඒකාන්ත අභ්‍යාගත ධර්මයක්. හැබැයි සුඛ ඉන්ද්‍රිය ඇවිදilla රූපයක් නෙමෙයි. සුඛ ඉන්ද්‍රිය නාම ධර්මයක්, චෛතසිකයක්. මොකද සුඛ ඉන්ද්‍රිය කියන්නේ සුඛ ඉන්ද්‍රිය සංඛ්‍යාත සුඛසහගත කාය විඥානය හා සංපයුක්ත සුඛ වේදනාව. වේදනාවේ ප්‍රභේද පහක් තියෙනවනේ. ඉන්ද්‍රිය ભેදයෙන් පස් ආකාරයිනේ. සුඛ ඉන්ද්‍රිය, දුක්ඛ ඉන්ද්‍රිය, සෝමනස්ස ඉන්ද්‍රිය, දෝමනස්ස ඉන්ද්‍රිය, උපේක්ඛ ඉන්ද්‍රිය. සුඛ ඉන්ද්‍රිය වෙන්නේ සුඛ සහගත කාය විඥානයත් එහි සංපයුක්ත වේදනාව. දුක්ඛ ඉන්ද්‍රිය කියන්නේ දුක්ඛ සහගත කාය විඥානයත් එක්ක සංපයුක්ත දුක් වේදනාව. සෝමනස්ස ඉන්ද්‍රිය වෙන්නේ සෝමනස්ස සහගත සිත් 62 හි සංපයුක්ත සෝමනස්ස වේදනාව. දෝමනස්ස ඉන්ද්‍රිය වෙන්නේ පටික සංපයුක්ත සිත් 2 සහ සංපයුක්ත දෝමනස්ස වේදනාව. ඊට පස්සේ උපේක්ඛ ඉන්ද්‍රිය වෙන්නේ උපේක්ඛා සහගත සිත් 55ත් එක්ක සංපයුක්ත උපේක්ඛා වේදනාව. එතකොට සුඛ වේදනාව ගත්තාම සුඛ වේදනාව සංපයුක්ත වෙන්නේ සුඛ සහගත කාය විඥානයත් එක්ක. එහෙනම් සුඛ සහගත කාය විඥානය කියන්නේ කුසල විපාකයක්. යම් කිසි කාමාවචර කුසලයක් කළ බැවින් රැස් කළ බැවින් කතත්තා උපචිතත්තා කළ බැවින් රැස් කළ බැවින් එහි විපාක වශයෙන් පහළ වෙන්නා වූ සිතක් තමයි සුඛ සහගත කාය විඥානය. සිත පමණක් නෙමෙයි සිත හා සංපයුක්ත චෛතසික ධර්මත් ඒකාන්තයෙන් විපාකමයි. යම් සිතක්
කුසල් වෙනවා නම් ඒ සිතෙහි යෙදෙන චෛතසිකත් ඒකාන්තයෙන් කුසල්. යම් සිතක් අකුසල් වෙනවා නම් ඒ සිතෙහි යෙදෙන චෛතසිකත් ඒකාන්තයෙන් අකුසල්. යම් සිතක් විපාක නම් ඒ සිතත් එක්ක උපදින චෛතසික ධර්මත් ඒ කර්ම ශක්තිය නිසාම පහළ වුණා වූ චෛතසික ධර්ම. ඒ චෛතසික ධර්ම අකුසල් හෝ කුසල් වෙද්දී සිත පමණක් විපාක වෙන්නේ නැහැ. සිත විපාක වෙද්දී චෛතසික කුසල් හෝ අකුසල් වෙන්නේ නැහැ. නැත්තම් චෛතසික කුසල් සිත කුසල් හෝ අකුසල් වෙද්දී චෛතසික විපාක වෙන්නේ නැහැ. ඒක නිසා සුඛ සහගත කාය විඥානය සමග උපදින වේදනාව කියන්නේ සුඛ වේදනාව ඔබ දන්නවා. සුඛ සහගත කාය විඥානය කියන්නේ අහේතුක කුසල විපාක සිතක්. අහේතුක සිද්ධාට අතර තියෙන අහේතුක කුසල විපාක සිතක් තමයි සුඛ සහගත කාය විඥානය. ඒක නිසා සුඛ සහගත කාය විඥානයත් එක්ක උපදින්නා වූ සුඛ වේදනාව විපාක ධර්මයක්. නම් විපාක කියන්නේ කුසල අකුසල වශයෙන් නොඅදාලා අන්‍ය ආකාරයකින් වදාලා වූ ධර්මයක්නේ. එහෙනම් සුඛ වේදනාව කිසි කලයකත් කුසල සිතකවත් අකුසල සිතකවත් සංපයුක්ත වෙන්නේ නැහැ. එයා අභ්‍යාගත සිතකයි සංපයුක්ත වෙන්නේ. එහෙනම් එයත් අභ්‍යාගතයි. දුක්ඛින්ද්‍රියත් එහෙනම් ඒ වගේමයි. දුක්ඛින්ද්‍රිය අකුසල විපාක සිත් හතෙන් එකක්. අහේතුක සිද්ධාටේ තියෙන අකුසල විපාක සිත් හතෙන් එකක් තමයි දුක්ඛ සහගත කාය විඥානය. මේ දුක්ඛ සහගත කාය විඥානයත් එක තමයි දුක්ඛින්ද්‍රිය සංඛ්‍යාත දුක් වේදනාව සංපයුක්ත වෙන්නේ. වෙන කිසිම සිතක් එක්ක සංපයුක්ත වෙන්නේ නැහැ. මහග්ගත සිත්වල විතක්ක ਵਿਚාර පීති සුඛ ඒකාග්‍රතාව කියනකොට සුඛ කියන්නේ සුඛ වේදනාව නෙමෙයි. එතන කියවෙන්නේ සෝමනස්සේ තමයි සුඛේ හැටියට කියවෙන එක නිසා එය මෙය නොවේ. සුඛ දුක්ඛ දෙක සෑම විටම සංපයුක්ත වෙන්නේ අහේතුක කාය විඥාන සිත් දෙකේ කුසල විපාක සහ කුසල විපාක වශයෙන්. ඒක නිසා ඒ ඉන්ද්‍රිය දෙකත් මේ දස ඉන්ද්‍රිය අතර පවතිනවා නිරන්තරයෙන්ම අභ්‍යාගත ඉන්ද්‍රියක් හැටියට. එතකොට 9යි. ඊළඟට අඤ්ඤතාව ඉන්ද්‍රිය. අඤ්ඤතාව ඉන්ද්‍රිය කියන්නේ රහතන් වහන්සේගේ ඵලසිතනේ අරිහත් ඵලසිත. සමග සංපයුක්ත වෙන අරිහත් ඵලසිත නෙමෙයි අරිහත් ඵලසිතත් එක්ක සංපයුක්ත වෙන දැනගන්නා ලද භවෙහි අධිපතිත්වය දරන්නා වූ ප්‍රඥාව. ඒ කියන්නේ සෝතාපන්න මාර්ගසිතත් එක්ක යෙදෙන ප්‍රඥාව නොදැන සිටි නිර්වාණය දැනගනිමි කියන අධිපතිත්වයෙන් යුක්තව පහළ වුණා. එතන ඉඳන් අරිහත් මාර්ගසිත දක්වා ඒම නැවත නැවත දැනගනිමි පහළ වුණා. ඒකට කිව්වා අඤ්ඤින්ද්‍රිය දැනගනිමින් සිටනවා කියන අදහසින්. අඤ්ඤතාවි කියලා කියන්නේ කෘදාන්තය දැනගෙන අවසන් කළා කියන එක. එතකොට තව දුරටත් අරිහත් ඵලයෙන් එහාට දැනගත්ත යුක්තක් නෑ. දැනගෙන අවසන් කළා. දැනගන්න අවසන් කළ භවෙහි අධිපතිත්වය දරන. දැන ගැනීම අවසන් කිරීමෙහි අධිපතිත්වය දරන ඉන්ද්‍රිය දැනගෙන අවසන් කළා කියන එකයි අපි ගන්න අවසන් කළ භවෙහි අධිපතිත්වය දරන ප්‍රඥාව. ඒක නිසා එය හැම විටම සෝතාපන්න සකදාගාමි අනාගාමි අරිහත් කියන කුසල් සිත් එක්ක යෙදෙන්නේ නැහැ. ඒ හැම විටම යෙදෙන්නේ විපාක සිත් ලෝකෝත්තර විපාක සිත් අතරිනුත් අරිහත් ඵල සිතත් එක්ක පමණයි. ඒකට අරිහත් ඵල සිත කියලා කියන්නේ අභ්‍යාගත ධර්මයක්. ඒ විපාකයි. එබැවින් ඒ අඤ්ඤතාව ඉන්ද්‍රියත් ඒකාන්තයෙන්ම
හැම කල්හිම අභ්‍යාගත ධර්මයක්. එහෙනම් මේ දෙවිසි ඉන්ද්‍රිය අතරින් මෙන්න මේ 10 චක්කු ඉන්ද්‍රිය, සෝත ඉන්ද්‍රිය, ගාන ඉන්ද්‍රිය, ජීව ඉන්ද්‍රිය, කාය ඉන්ද්‍රිය, ඉත්ත්‍ින්ද්‍රිය, පුරිස ඉන්ද්‍රිය කියන ඒකාන්ත රූප වූ ඉන්ද්‍රිය හතත් සුඛීන්ද්‍රිය, දුක්ඛීන්ද්‍රිය, අඤ්ඤතාවීන්ද්‍රිය කියන විපාක සිත් සමග පමණක් උපදින්නා වූ චෛතසික තුනක් වෙන සුඛ වේදනාව, දුක්ඛ වේදනාව, ප්‍රඥාව මේකේ සුඛීන්ද්‍රිය, දුක්ඛීන්ද්‍රිය, අඤ්ඤතාවීන්ද්‍රිය වන බැවින් එන්නේ ඒ ඉන්ද්‍රිය තුනත් තමයි මෙහිදී ඉන්ද්‍රිය 10 කියලා අපි හඳුන්වන්නේ. ඊළඟට අපි ඊළඟ මේ විසජනීල කොටසට දස ඉන්ද්‍රිය කියලා 10ක් තියෙනවා. ඊට පස්සේ දෝමනස් ඉන්ද්‍රියන් අකුසලං කියලා සඳහන් වෙනවා. එතකොට දෝමනස් ඉන්ද්‍රිය අකුසල් කියලා සඳහන් කරන්නේ ඇයි? බලන්න, දෝමනස් ඉන්ද්‍රිය කියන්නේ දෝමනස් ඉන්ද්‍රිය සංඛ්‍යාත පටික සම්පයුක්ත සිත් එකෙහි යෙදෙන නැත්නම් ඒහා සම්පයුක්ත දෝමනස්ස වේදනාව. දෝමනස්ස වේදනාව හැම වෙලේම උපදින්නේ පටික සම්පයුක්ත සිත් දෙකේ, කියන්නේ ද්වේෂ මූල සිත් දෙකේ. ඒ සිත් දෙක හැම වෙලේම අකුසල. නැත්නම් ඒහා සම්පයුක්ත දෝමනස්ස වේදනාවත් අකුසල ධර්මයක්. ඒ පහළ වීම කරන කොටගෙන අනාගතයේ අනිෂ්ට විපාක ලබා දෙනවා. ඒක නිසා එයත් අකුසල ධර්මයක්. ඒක නිසා දෝමනස් ඉන්ද්‍රිය සෑම අවස්ථාවකම අකුසල ඉන්ද්‍රියක් හැටියට තමයි සඳහන් වෙන් කරගන්නට ඕනේ. මොකද සාවද්‍ය වූ අනිෂ්ට විපාක දීම ලක්ෂණ කොට ඇති ධර්මයක් වන නිසා. ඊළඟට අනඤ්ඤා තඤ්ඤස්සාමිති ඉන්ද්‍රියං කුසලං. අනඤ්ඤා තඤ්ඤස්සාමිති ඉන්ද්‍රිය කියලා කියන්නේ නොදත් දේ දැනගනිමි සෝතාපන්න මාර්ග චිත්තයත් එක්ක ඇතිවෙන්නා වූ දැනීම් ලක්ෂණෙහි අධිපතිත්වය දරන ප්‍රඥාවනේ. එතකොට එය සෝතාපන්න මාර්ග සිත්තේහි පමණයි පහළ වෙන්නට පුළුවන්. මොකද එතනින් එහාට අලුතෙන් දැනගන්න බෑ. දැනගත්ත දේම තමයි නැවත නැවත දැනගන්නේ. ඒක නිසා සෝතාපන්න මාර්ග සිතෙහි පමණක් යෙදෙන මෙම ඉන්ද්‍රිය ඒකාන්තයෙන් කුසල වෙනවා. සෝතාපන්න මාර්ග චිත්තය කියන්නේ කුසලයක් නිසා. ඒකට අනවද්‍ය ඉෂ්ට විපාක දීම ලක්ෂණ කොට ඇති බැවින් එය කුසල ධර්මයක්. ඊළඟට තියෙනවා චත්තාර ඉන්ද්‍රියා සියා කුසලා සියා අභ්‍යාකතා කියලා. මොනවද මේ ඉන්ද්‍රිය හතර? පළමු වෙන්න තමයි සද්දින්ද්‍රිය. මේ අතරින් සද්දින්ද්‍රිය කුසලුත් වෙනවා, තවත් අතාවක අභ්‍යාකතත් වෙනවා. හැබැයි අකුසල් වෙන්නේ නැහැ. සතීන්ද්‍රියත් එහෙමයි, විතක කුසල් වෙනවා, විතක විතක අභ්‍යාකත වෙනවා. හැබැයි අකුසල් වෙන්නේ නැහැ. පඤ්චේන්ද්‍රියත් එහෙමයි, විතක කුසල් වෙනවා, විතක අභ්‍යාකත වෙනවා. හැබැයි අකුසල් වෙන්නේ නැහැ. අඤ්ඤේන්ද්‍රියත් එහෙමයි, විතක කුසල් වෙනවා, විතක අභ්‍යාකත වෙනවා. හැබැයි අකුසල් වෙන්නේ නැහැ. අකුසල නොවන කුසල සංඛ්‍යාත ඒකදේශයකුත් අකුසල අභ්‍යාකත සංඛ්‍යාත ඒකදේශයකුත් සහිත ඉන්ද්‍රිය ධර්ම තමයි අපි මෙතනදී මේ ඉන්ද්‍රිය හතර හැටියට තේරුම් කරගන්නට ඕනේ. එහෙනම් මේ කියන ඉන්ද්‍රිය ධර්ම කුසල් සිත් නැත්නම් කුසල සමග උපදීන කුසල ධර්ම වශයෙන් ක්‍රියාත්මක වෙන්න ඕනේ. නැත්නම් විපාක ක්‍රියා වශයෙන් ක්‍රියාත්මක වෙන්නට ඕනේ. අපි බලමු.
එතකොට දැන් අපි ගත්තාම සමවෙන්න සද්දේන්ද්‍රිය ගත්තාම සද්දේන්ද්‍රිය කියලා කියන්නේ ශ්‍රද්ධාවනේ. එතකොට සද්ධාව කියන්නේ සෝබන සාධාරණ චෛතසිකයක්. ඒත් සෝබන සිත් ගත්තාම සෝබන සිත් වල තියෙනවා කුසල් තියෙනවා විපාක තියෙනවා ක්‍රියා තියෙනවා. ඒත් කුසල කියන ධර්ම කුසල ධම්මා විපාක සහ ක්‍රියා අභ්‍යාගත ධර්ම. එහෙනම් සද්ධාව ඒ සියලු සිත්වල පහළ වෙනවා නම් කුසල වූ ශ්‍රද්ධාවක් තියෙනවා විපාක වූ ශ්‍රද්ධාවක් තියෙනවා ක්‍රියා වූ සද්ධාවක් තියෙනවා. එයින් කුසල සංඛ්‍යාත සද්ධාව කුසල ධර්මයක් විපාක සහ අභ්‍යාගත සිත් සමාන විපාක සහ ක්‍රියා සිත් සමග උපදින ශ්‍රද්ධාව අභ්‍යාගත ධර්මයක්. ශ්‍රද්ධාව කවදාවත් අසෝබන සිත් 30 පහළ වෙන්නේ නැහැ. ඒ කියන්නේ අකුසල් සිත් 12 හේතුක සිත් 18 පහළ වෙන්නේ නැහැ. එහෙනම් සද්ධාව කිසිම අවස්ථාවක අකුසල ධර්මයක් වෙන්නේ නැහැ. සතීන්ද්‍රියත් එහෙමයි. පඤ්චේන්ද්‍රියත් සෝබන සිත් සමග පමණයි පහළ වෙන්නේ. හැබැයි තවත් විශේෂයක් තියෙනවා. සෝබන උනත් සෝබන සිත් අතරිනොත් සිත් 47ක් පමණයි ඥාන සම්පයුක්ත වෙන්නේ. ඥාන සම්පයුක්ත සිත් එක්ක විතරයි උපදින්නේ. හැබැයි ඥාන සම්පයුක්ත සිතුත් ඇතැම් මෙවුවා කුසල්, ඇතැම් මෙවුවා විපාක, ඇතැම් මෙවුවා ක්‍රියා. ඒ විපාක සහ ක්‍රියා සිත් සමග උපදිනා වූ ප්‍රඥාව අභ්‍යාගතයි. කුසල් සිත් සමග උපදින ප්‍රඥාව කුසල. අඤ්ඤේන්ද්‍රිය ගත්තාම අඤ්ඤේන්ද්‍රිය කියන්නේ ප්‍රඥාව. හැබැයි එය අර ලෝකෝත්තර සිත් සමග උපදින දැනගද්දී නැවත දැනගැනීමේ ලක්ෂණෙහි අධිපතිත්වයේ දරන ස්වභාවය. එතකොට එකී ඊශ්වරත්වය ඉන්ද්‍රියත්වය සෝතාපන්න මාර්ගයත් අරිහත් ඵලයත් හැර ඉතුරු ලෝකෝත්තර සිත් 6 තමයි යෙදෙන්නේ. ඒ සිත් 6 ගත්තාමත් එතන තියෙනවා කුසල් සිත් 3ක් සහ විපාක සිත් 3ක්. එහෙනම් විපාක සිත් කුසල් සිත් 3 යෙදෙනා වූ අඤ්ඤේන්ද්‍රිය කුසලයි අභ්‍යාගත සිත් 3 යෙදෙනා වූ අඤ්ඤේන්ද්‍රිය අභ්‍යාගතයි. ඔය විදිහට තමයි බෙදෙන්නේ. ඉතින් අපි මේක විස්තර සහිතව ගත්තොත් සද්දේන්ද්‍රිය සංඛ්‍යාත 21ක් වූ කුසල් සිත් හා සම්පයුක්ත සද්ධාව අනවද්‍ය ඉෂ්ට විපාක දීම් ලක්ෂණ කොට ඇති බැවින් කුසලයි. සතේන්ද්‍රිය සංඛ්‍යාත 21ක් වූ කුසල් සිත් හා සම්පයුක්ත සතිය අනවද්‍ය ඉෂ්ට විපාක දීම් ලක්ෂණ කොට ඇති බැවින් කුසලයි. පඤ්චේන්ද්‍රිය සංඛ්‍යාත ඥාන සම්පයුක්ත කුසල් සිත් 17හි සම්පයුක්ත ප්‍රඥාව. ඒ කියන්නේ මහා කුසල් සිත් 8න් 4ක් ඥාන විප්‍රයුක්තයි. මේ 4 හැරුණාම කුසල් සිත් 21කින් 17ක් වෙනවා. ඒ 17 හි සම්පයුක්ත ප්‍රඥාව අනවද්‍ය ඉෂ්ට විපාක දීම ලක්ෂණ කොට ඇති බැවින් කුසල ධර්ම. ඊට පස්සේ අඤ්ඤේන්ද්‍රිය සංඛ්‍යාත සෝතාපන්න මාර්ගය හැර ලෝකෝත්තර කුසල් සිත් 3හි සම්පයුක්ත ප්‍රඥාව අනවද්‍ය ඉෂ්ට විපාක දීම ලක්ෂණ කොට ඇති බැවින් කුසලයි. මෙන්න මේ කියන ඉන්ද්‍රිය 4 තමයි අනවද්‍ය ඉෂ්ට විපාක දීම ලක්ෂණ කොට ඇති බැවින් කුසල වන්නා වූ ඉන්ද්‍රිය 4 වෙන්නේ. හැබැයි මේ ඉන්ද්‍රිය 4 කුසල පමණක් නෙමෙයි, මේ ඒකදේශයක් පමණයි. මෙම සද්දා සති පඤ්ඤා අඤ්ඤේන්ද්‍රිය කියන මෙන්න මේ ඉන්ද්‍රිය ධර්ම විපාක සහ ක්‍රියා සිත් වලත් උපදින අවස්ථා තියෙනවා. එකල්හි අපි කලින් සඳහන් කළා වගේ අභ්‍යාගතයි. ඒ කොහොමද?
සිය අභ්‍යාකතා වෙන්නේ සද්දීන්ද්‍රිය සංඛ්‍යාත සහේතුක විපාක සිත් 21 සහ සහේතුක ක්‍රියාසිත 17 හා සම්පයුක්ත සද්ධාව. මොනවද සහේතුක විපාක සිත් 21 කියලා කියන්නේ මෙතන? දැන් ගත්තාම විපාක සිත් සියල්ල තියෙනවානේ 36ක්. ඒ 36න් 15ක් අහේතුකයි. අකුසල විපාක සිත් 7ත් අහේතුක කුසල විපාක සිත් 8ත් කියන 15. එතකොට විපාක සිත් 36න් ඒ 15 අඩු වුණාම ඉතුරු වෙනවා තවත් විපාක සිත් 21ක්. ඒ කියන්නේ මහා විපාක 8යි මහග්ගත විපාක 9යි 8යි 9යි 17යි ලෝකෝත්තර විපාක 4යි 14යි 4යි 21යි. ඒ 21 තමයි මෙතන සහේතුක විපාක සිත් 21 කියන්නේ. සහේතුක ක්‍රියාසිත 17ක් තියෙනවා. ඒ කියන්නේ ඔක්කොම විපාක සිත් තියෙනවානේ. සමාන ඔක්කොම ක්‍රියාසිත තියෙනවානේ 20ක්. ඒ 20න් අහේතුක ක්‍රියාසිත තියෙනවා 3ක්. පංචද්වාරා වජනේ, මනෝද්වාරා වජනේ සහ හතිස්තුප්පාදේ. ඒ තුන අඩු කරාම අපිට කාමාවචර, රූපාවචර, අරූපාවචර ක්‍රියාසිත හම්බ වෙනවා 17ක්. මේ කියන සහේතුක විපාක සිත් 21 සහේතුක ක්‍රියාසිත 17 ඒකාන්තයෙන් උපදින චෛසිකය තමයි සෝබන සාධාරණ චෛසිකය තමයි සද්ධින්ද්‍රිය කියන්නේ. සද්ධාව කියලා කියන්නේ. එතකොට සද්ධින්ද්‍රිය සංඛ්‍යාතේ සද්ධාව කුසල වශයෙන් නොවදාරා වූ අන්‍ය ආකාරයකින් වදාලා වූ බැවින් අභ්‍යාකතයි විපාක සිත් සහ සම්පයුක්ත ක්‍රියාසිත සහ සම්පයුක්ත නිසා. ඊළඟට ඇත්තම අපි තේරුම් ගන්න ඕන විපාක සිත් හා සම්පයුක්ත නිසාය හිම වුණා කියන එක නෙමෙයි. යත් විපාක වශයෙන් පහළ වුණා වූ සහ ක්‍රියා වශයෙන් පහළවන්නා වූ කියන අර්ථයයි ගන්න ඕනේ. මේ වචනවල පොඩි වෙනස්කම් ලොකු බලපෑමක් කරනවා. ඒ නිසා ඇත්තටම වඩාත් සුදුසු අර්ථකථනය තමයි සහේතුක විපාක වශයෙන් කරන ලද කුසලයක විපාක වශයෙන්ම මේ සද්ධාවත් පහළවන නිසා ක්‍රියාමාත්‍රයක් වශයෙන් උපදින නිසාත් මෙම අවස්ථාවේදී ඒ සද්ධාව සද්දීන්ද්‍රිය සංඛ්‍යාත සද්ධාව අභ්‍යාකත වෙනවා. සතීන්ද්‍රියත් එහෙමමයි. සතීන්ද්‍රිය සෝබන සාධාරණ චෛසිකයක්. මේ ඉන්ද්‍රිය දෙක එක හා සමානව තමයි සම්පයුක්ත වෙන්නේ සිත සමග. ඒක නිසා යත් සහේතුක විපාක සිත් 21 හා සහේතුක ක්‍රියාසිත 17 හා සම්පයුක්ත සතිය සතීන්ද්‍රිය සංඛ්‍යාත සතිය කුසල කුසල වශයෙන් වදාරා අන්‍ය ආකාරයකින් වදාලා වූ බැවින් අභ්‍යාකතයි. ඊළඟට පඤ්ඤේන්ද්‍රිය සංඛ්‍යාත ඥාන සම්පයුක්ත විපාක සිත් 17 සහ ඥාන සම්පයුක්ත ක්‍රියාසිත 13 හා සම්පයුක්ත ප්‍රඥාව. දැන් අපි ගත්තනේ අහේතුක විපාක 15 හැරුණාම සහේතුක විපාක සිත් 21ක් තියෙනවා. ඒ විපාක සිත් 21කින් උත් මහා විපාක 8න් 4ක් ඥාන විප්පයුක්තයි. ඒ හතරත් අයින් කරාම අපිට ලැබෙන්නේ ඥාන විප්පයුක්ත ඥාන සම්පයුක්ත විපාක සිත් 17යි. ප්‍රඥාවේ දෙන්නේ 17 පමණයි විපාක සිත් වලින්. ඊළඟට ක්‍රියාසිත ගත්තාම ක්‍රියාසිත සහේතුක තියෙන ක්‍රියාසිත 17ක් අහේතුක ක්‍රියාසිත 3ත් එක ප්‍රඥාවේ දෙන්නේ නැහැ. ඒ වගේම මහා ක්‍රියාසිත 8 අතරිනුත් ඥාන විප්පයුක්ත ක්‍රියාසිත 4ත් එක්ක ප්‍රඥාවේ දෙන්නේ. එතකොට මේ හතරත් අයින් කරාම අර 17න් 4ක් ගියාම 17යි 13
ක්‍රියාසිත 13යි ඉතුරු වෙන්නේ. ඒතකොට මේ ක්‍රියාසිත 13හි සම්පයුක්ත ප්‍රඥාව ගත්තාම විපාක සහ ක්‍රියා කියන්නේ කුසල වශයෙන් නොවදාලා වූ අන්‍යාකාරයකින් වදාලා වූ ධර්මයක නිසා අභ්‍යාකතයි. ඒකට අඤ්ඤේන්ද්‍රිය ගත්තාම අඤ්ඤේන්ද්‍රිය පහළ වෙනවා සිත 6ක අපි කලින් ගත්තා සෝතාපන්න මාර්ග චිත්තය හැර සකදාගාමි අනාගාමි අරිහත් කියන උපරි මාර්ගත්‍රයත් එක්ක උපදින උපරි මාර්ගත්‍රය කියන්නේ සෝතාපන්න මාර්ගය හැර ඉතිරි මාර්ග සිත් තුන ඉහළින් තියෙන මාර්ග සිත් තුනත් එක්ක සම්පයුක්ත අඤ්ඤේන්ද්‍රිය සංඛ්‍යාත ප්‍රඥාව කුසල්. ඊට පස්සේ සෝතාපන්න ඵලසිත සකදාගාමි ඵලසිත අනාගාමි ඵලසිත කියනවා ඵලසිත හතරෙහි සමාන ඵලසිත තුනෙහි සම්පයුක්ත අඤ්ඤේන්ද්‍රිය සංඛ්‍යාත ප්‍රඥාප අභ්‍යාකතයි. ඒ විපාකයි. කුසල වශයෙන් නොවදාරා අන්‍යාකාරයකින් වදාලා වූ ධර්මයක්. එතකොට මෙතන සඳහන් කරමු මේකේ සිත හා සම්පයුක්ත සද්ධා ඉන්ද්‍රිය, සති ඉන්ද්‍රිය, පඤ්චේන්ද්‍රිය, අඤ්ඤේන්ද්‍රිය සංඛ්‍යාත සද්ධා සති පඤ්ඤා කියන ධර්ම ප්‍රඥාව පඤ්චේන්ද්‍රිය හැටියටත් අඤ්ඤේන්ද්‍රිය හැටියටත් දෙආකාරයකින් ක්‍රියාත්මක වෙනවා. යනුව අභිදේයාර්ථ වශයෙන් සම්පූර්ණ ස්වરૂපාර්ථ වශයෙන් ගත්තාම තියෙන්නේ ධර්ම තුනයි. ඒ සියල්ල කුසල වශයෙන් නොවදාර අන්‍යාකාරයකින් වදාලා වූ බැවින් අභ්‍යාකතයි. ওই විදිහට තමයි මේ ඉන්ද්‍රිය හතරක් කුසල්ද වෙනවා අභ්‍යාකතද වෙනවා. එතකොට කුසල්ද වන්නා වූ අභ්‍යාකතද වන්නා වූ මේ දෙපාර්ශ්වයෙන් එකහු කරාම තමයි සම්පූර්ණ සද්දේන්ද්‍රිය, සතේන්ද්‍රිය, පඤ්චේන්ද්‍රිය සහ අඤ්ඤේන්ද්‍රිය ලැබෙන්නේ. ඒක දේශය බැගින් දෙපැත්තට බෙදෙනවා. හැබැයි අකුසල් වන්නා වූ සද්දා සති පඤ්ඤා අඤ්ඤේන්ද්‍රිය කියන මෙන්න මේ ඉන්ද්‍රිය ධර්ම ඇත්තේ නැහැ. ඒතර ඊළඟට සඳහන් වෙන්නේ දැන් භාවීසින් සතීන්ද්‍රියන් අපි ගත සෝතීන්ද්‍රිය, ගානීන්ද්‍රිය, ජීවීන්ද්‍රිය, කායීන්ද්‍රිය අපි සාකච්ඡා කළා. ඒ ඉන්ද්‍රිය පහ අභ්‍යාගත වුණා. ඊට පස්සේ ඉත්ත්‍ින්ද්‍රිය පුරිසින්ද්‍රියත් අභ්‍යාගතයි රූප. ඊට පස්සේ සුඛීන්ද්‍රිය දුක්ඛීන්ද්‍රියත් අභ්‍යාගත වුණා. ඒවා විපාක සිත් සමග උපදින්නේ. ඊට පස්සේ අඤ්ඤතාවීන්ද්‍රියත් අපි කතා කළා. එය ලෝකෝත්තර අරිහත් විපාක සිතත් එක්ක උපදින්නේ. එතකොට ඒ 10 චක්කු සෝත ගාන જીවහා කාය කියන ඉන්ද්‍රිය, ඉත්ත්‍ින්ද්‍රිය පුරිසීන්ද්‍රිය, සුඛේන්ද්‍රිය දුක්ඛේන්ද්‍රිය හා අඤ්ඤතාවීන්ද්‍රිය කියන ඉන්ද්‍රිය 10 දසේන්ද්‍රිය අභ්‍යාගතාවට ගියා. ඊට පස්සේ දෝමනස් ඉන්ද්‍රියන් අකුසලං කියනකොට දෝමනස් ඉන්ද්‍රිය කියුණා. ඊපස්සේ අනඤ්ඤා තඤ්ඤස්සාමීති ඉන්ද්‍රිය කුසලයි ඒකාන්තයෙන්. ඊට පස්සේ අපි කතා කරේ චත්තාරි ඉන්ද්‍රිය. චත්තාරින්ද්‍රිය සියා කුසල සියා අභ්‍යාගත. කුසල්ද වෙන්නා වූ අභ්‍යාගත වෙන්නා වූ ඉන්ද්‍රිය හතරක් තියෙනවා කියලා. ඒ ඉන්ද්‍රිය හතර තමයි සති ඉන්ද්‍රිය, සද්දේන්ද්‍රිය, සතේන්ද්‍රිය, පඤ්චේන්ද්‍රිය සහ අඤ්ඤේන්ද්‍රිය කියන ඉන්ද්‍රිය. ඊළඟට කියවෙන්නේ ච ඉන්ද්‍රියා සියා කුසල සියා අකුසල සියා අභ්‍යාගත. කුසල්ද වෙන අකුසල්ද වන අභ්‍යාගතද වෙන. කියන්නේ තුන් ආකාරයකම ධර්මයන්ගෙන් සැදුම්ගත් ඉන්ද්‍රිය ධර්ම 6ක් තියෙනවා. මොනවද ඒ ඉන්ද්‍රිය ධර්ම? මෙතනදී අපි මනින්ද්‍රිය ගැන කතා කළේ නෑ මෙතෙක්. එහෙනම් මනින්ද්‍රිය එකක්. මොකද මනින්ද්‍රිය කියන්නේ සිත්
89 නැත්නම් 121 සිත් 89 ගත්තාම කුසල් සිතුත් තියෙනවා අකුසල් සිතුත් තියෙනවා විපාක ක්‍රියා කියන අභ්‍යාගත සිතුත් තියෙනවා. නම් මනින්ද්‍රිය මේ ත්‍යාකාරයෙන්ම යුක්තයි. ජීවිතේන්ද්‍රිය ගත්තාම ජීවිතේන්ද්‍රිය කියන්නේ ද්වයතාවයක් තියෙන ඉන්ද්‍රියක්. ඒ තමයි එහි තියෙනවා නාම ජීවිතේන්ද්‍රිය සහ රූප ජීවිතේන්ද්‍රිය කියලා කොටස් දෙකක්. නාම ජීවිතේන්ද්‍රිය කියන්නේ සිත් 89 යෙදෙන ජීවිතේන්ද්‍රිය චෛතසිකය. රූප ජීවිතේන්ද්‍රිය කියන්නේ කටත් ආරූප 20ත් එක්ක සහජාතව හටගන්න ජීවිතේන්ද්‍රිය රූපය. නැත්නම් කටත් ආරූප ඉතුරු 19ත් එක්ක එකට උපදින ජීවිතේන්ද්‍රිය රූපය. එතකොට නාම ජීවිතේන්ද්‍රිය ගත්තාම සබ්බචිත්ත සාධාරණ. එහෙනම් එය කුසල් අකුසල් අභ්‍යාගත කියන සිත් වර්ග තුනෙහිම පහළ වෙනවා. ඊට පස්සේ රූප ජීවිතේන්ද්‍රිය ගත්තාම රූපයක් නිසා එය අභ්‍යාගතයි. හැබැයි එතන කතා කළේ නෑ අර දසේන්ද්‍රිය අභ්‍යාගතා කියනකොට මේ කතා කරන්න පුළුවන් කමක් නෑ. හේතුවයි ජීවිතේන්ද්‍රිය කියලා දක්වලා තියෙනවා මිසක් නාමද රූපද කියලා දක්වලා නැහැ. එහෙනම් අභ්‍යාගත කොට ජීවිතේන්ද්‍රිය දාන්න බෑ. රූප ජීවිතේන්ද්‍රිය විතරක් දාන්නත් පුළුවන් කමක් නැහැ. ජීවිතේන්ද්‍රිය කියලා කතා කරන්නේ මේ සියල්ල නිසා. සියලු සම්පූර්ණ ජීවිතේන්ද්‍රිය නාම රූප කියන ජීවිතේන්ද්‍රිය දෙකම නිසා අපිට එකක් විතරක් අරගෙන අතන කතා කරන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා ජීවිතේන්ද්‍රියත් මේ ජීවිතේන්ද්‍රිය සමාන මේ කියන ඉන්ද්‍රිය 6 තුල තමයි තියෙන්නේ කුසල්ද අකුසල්ද අභ්‍යාගතද වෙන. ඊළඟට ගත්තාම සෝමනස් ඉන්ද්‍රිය කියන්නේ සෝමනස්ස සහගත සිත් 62 හියදෙන සෝමනස්ස වේදනාව. එතකොට සෝමනස්ස වේදනාව කතා කරාම කුසල් සිත් එක්ක කුසල් සිත් තියෙනවා සෝමනස්ස සහගත අකුසල් සිත් තියෙනවා සෝමනස්ස සහගත අභ්‍යාගත සිත් තියෙනවා සෝමනස්ස සහගත. එතකොට ඒ සිත් එක්ක සම්පයුක්ත වෙන්නා වූ සෝමනස්සයත් කුසල් අකුසල් සහ අභ්‍යාගත වෙනවා. උපේක්ඛ ඉන්ද්‍රියත් එහෙමයි. උපේක්ඛ ඉන්ද්‍රියත් කුසල් වූත් අකුසල් වූත් අභ්‍යාගත වූත් සිත් සමග යෙදෙනවා. ඒ නිසා එයත් මේ ඉන්ද්‍රිය 6 අතර තියෙනවා. ඊට පහක් තියෙනවා. මනින්ද්‍රිය ජීවිතේන්ද්‍රිය පහක් නෙමෙයි 4ක්. මනින්ද්‍රිය ජීවිතේන්ද්‍රිය සෝමනස් ඉන්ද්‍රිය හා උපේක්ඛ ඉන්ද්‍රිය. ඊට විරිය ඉන්ද්‍රිය. විරිය ඉන්ද්‍රියත් කුසල් සිත් සමගත් උපදිනවා. අකුසල් සිත් සමගත් උපදිනවා. අභ්‍යාගත සිත් සමගත් උපදිනවා. එහෙනම් විරේන්ද්‍රියත් මේ 6න් එකක්. ඊට පස්සේ ගත්තාම සමාධි ඉන්ද්‍රිය කියන ඒකාග්‍රතාවය සබ්බචිත්ත සාධාරණ චෛසිකයක්. නමුත් අපි පැහැදිලි කරා ඉන්ද්‍රිය මට්ටමට එනකොට එය යෙදෙන්නේ සිත් 72ක පමණයි කියලා. ඒ 72 තුල තියෙන කුසලොත් තියෙනවා අකුසලොත් තියෙනවා අභ්‍යාගතත් තියෙනවා. එහෙනම් සමාධි ඉන්ද්‍රියත් ඇවිදිලා මේ ඉන්ද්‍රිය 6න් එක ඉන්ද්‍රියක් වෙනවා. එතකොට මේ ඉන්ද්‍රිය 6 වෙන්නේ මොනවද? මනින්ද්‍රිය, ජීවිතේන්ද්‍රිය, සෝමනස් ඉන්ද්‍රිය, උපේක්ඛ ඉන්ද්‍රිය, විරිය ඉන්ද්‍රිය සහ සමාධි ඉන්ද්‍රිය. ඊට මනින්ද්‍රිය කියන්නේ මනින්ද්‍රිය සංඛ්‍යාත සිත් 89 හෝ 121. ජීවිතේන්ද්‍රිය වෙන්නේ ජීවිතේන්ද්‍රිය සංඛ්‍යාත කර්මජ රූප හා සහජාත වූ රූප ජීවිතේන්ද්‍රිය. සහ 89ක් වූ සිත්හි සම්පයුක්ත නාම ජීවිතේන්ද්‍රිය. සෝමනස් ඉන්ද්‍රිය කියන්නේ සෝමනස් ඉන්ද්‍රිය සංඛ්‍යාත සෝමනස් සිත් 62හි සම්පයුක්ත සෝමනස්ස වේදනාව. උපේක්ඛ ඉන්ද්‍රිය වෙන්නේ උපේක්ඛ ඉන්ද්‍රිය සංඛ්‍යාත උපේක්ඛා සහගත සිත් 55හි සම්පයුක්ත උපේක්ඛා වේදනාව. විරිය ඉන්ද්‍රිය වෙන්නේ විරිය ඉන්ද්‍රිය සංඛ්‍යාත සිත් 73ක් වූ විරිය ඉන්ද්‍රිය සංඛ්‍යාත 73ක් වූ සිත් හා සම්පයුක්ත විරිය. සමාධි ඉන්ද්‍රිය කියන්නේ සමා වෙන්න මෙතන සමාධි ඉන්ද්‍රිය සංඛ්‍යාත
72ක් වූ සිත් සමග යෙදෙන ඒකාග්‍රතාවය. ඒවා කුසල අකුසල සහ අභ්‍යාගත වශයෙන් බෙදී යන්නේ මෙහිමයි. සියා කුසලා කිව්වහම මනින්ද්‍රිය සංඛ්‍යාත කුසල් සිත් 21 අනවද්‍ය ඉෂ්ට විපාක දීම ලක්ෂණ කොට ඇති බැවින් කුසල වෙනවා. ඊට පස්සේ ජීවිතේන්ද්‍රිය සංඛ්‍යාත කුසල් සිත් 21 සම්පයුක්ත නාම ජීවිතේන්ද්‍රිය ඒ වගේම කුසලයි. ඊට පස්සේ සෝමනස් ඉන්ද්‍රිය සංඛ්‍යාත සෝමනස්ස සහගත කුසල් සිත් 24හි සම්පයුක්ත සෝමනස්ස වේදනාව ඒ වගේම කුසලයි. මෙතනදී 24 කියන්නේ සෝමනස්ස සහගත කාමාවචර කුසල් සිත් 4ක් තියෙනවා. ඊපස්සේ සෝමනස්ස සහගත රූපාවචර කුසල් සිත් 4ක් තියෙනවා. පඨම ද්විතීය තතිය චතුත්ථ කියන ධාන 4 4යි 4යි 8යි. ඊළඟට සෝමනස්ස සහගත ලෝකෝත්තර කුසල් සිත් තියෙනවා 16ක්. මේ සෝමනස්සේ ගන්නකොට අපි ප්‍රවේශම් වෙන්න ඕනේ. සුඛ දුක්ඛ සෝමනස්ස දෝමනස්ස සහ උපේක්ඛා කියන ධර්ම ගත්තාම වේදනාව කියන්නේ ධානාංගයක් හැටියට ක්‍රියාත්මක වෙන්නේ. ඒක නිසා විස්තර ක්‍රමයෙන් තමයි අපි එහි අභිධේයාර්ථ තෝරන්න ඕනේ, සංක්ෂේප ක්‍රමයෙන් නෙමෙයි. ඒක නිසා ලෝකෝත්තර සිත් අරගත්තා. ලෝකෝත්තර සිත් අතරින් මාර්ග සිත් 20ක් තියෙනවා විස්තර ක්‍රමේ. පඨම ද්විතීය තතිය චතුත්ථ පංචම කියනා වූ ධානයන්ගෙන් උපදවන සෝවාන් මාර්ගය, ඒ වගේම සකදාගාමි මාර්ගය, අනාගාමි මාර්ගය, අරිහත් මාර්ගය කියන පස්වරක් අතර 20ක් තියෙනවා. එතකොට මේ 20න් පංචම ධානයෙන් උපදවන මාර්ගසිත 4ක් තියෙනවා. ඒ 4 ඇරුණාම පඨම ද්විතීය තතිය චතුත්ථ කියන පඨම ධාන සෝතාපන්න මාර්ගසිත, ဒုတိ ය ධාන සෝතාපන්න මාර්ගසිත, තතිය ධාන සෝතාපන්න මාර්ගසිත, චතුත්ථ ධාන සෝතාපන්න මාර්ගසිත කියනා වූ මාර්ගසිත 4 සුඛයේ යෙදෙනවා. මෙතන සුඛය කියන්නේ සෝමනස්සය. එතකොට සෝවාන් මාර්ගයට තියෙන ධාන වශයෙන් ගත්තාම සෝමනස්ස සහගත ධාන 4ක්, සකදාගාමි මාර්ගයටත් 4ක් තියෙනවා, අනාගාමි තියෙනවා 4ක්, අරිහත් තියෙනවා 4ක්. ඒතර 4 වරක් 4 16යි. ඒතර 16යි 8යි 24ක් වෙනවා. ඒ 24හි සම්පයුක්ත සෝමනස්ස වේදනාව කුසලයි. ඊට පස්සේ උපේක්ඛේන්ද්‍රිය ගත්තාම උපේක්ඛේන්ද්‍රිය සංඛ්‍යාත උපේක්ඛා සහගත කුසල් සිත් 13හි සම්පයුක්ත වේදනාව. මොනවද මේ 13? උපේක්ඛා සහගත කාමාවචර කුසල් සිත් තියෙනවා 4ක්. උපේක්ඛා සහගත රූපාවචර කුසල් සිත් තියෙනවා 1ක් පංචම ධාන සිට. අරූපාවචර කුසල් සිත් 4ම උපේක්ඛා සහගතයි. එතකොට 4යි 1යි 4යි එතන තියෙනවා 9ක්. ඊට පස්සේ ලෝකෝත්තර තියෙනවා මාර්ග සිත් අර 16 හැරුණාම ඉතුරු 4 උපේක්ඛා සහගත සෝතාපන්න මාර්ග සිත, උපේක්ඛා සහගත පංචම ධාන සෝතාපන්න මාර්ග සිත, පංචම ධාන සකදාගාමි මාර්ග සිත, පංචම ධාන අනාගාමි මාර්ග සිත සහ පංචම ධාන අරිහත් මාර්ග සිත කියන මේ 4 දෙනා ගත්තාම උපේක්ඛා සහගතයි. ඒ 4යි අර 9යි සියල්ල 13ක් තියෙනවා. මේ 13හි සම්පයුක්ත උපේක්ඛා වේදනාව කුසලයි. ඒතර බලන්න වේදනාව උපදින තැන අනුව ඒ ඉන්ද්‍රිය කුසල වෙන්න පුළුවන්, අකුසල වෙන්න පුළුවන්, අභ්‍යාගත වෙන්න පුළුවන්. ඊළඟට විරේන්ද්‍රිය ගත්තාම විරේන්ද්‍රිය යෙදෙන්නේ සිත් 73ක පමණයි. ඒ 73න් කුසල් සිත් 21හි
සම්පයුක්ත වීරිය කුසල වෙනවා. ඊට පස්සේ සමාධින්ද්‍රිය කතා කරනකොට සමාධින්ද්‍රිය සංඛ්‍යාත කුසල් සිත් 21 සම්පයුක්ත ඒකාග්‍රතාවයේ කුසල් වෙනවා. මේ විදිහට තමයි මනේන්ද්‍රිය, ජීවිතේන්ද්‍රිය, සෝමනස්සේන්ද්‍රිය, උපේක්ඛේන්ද්‍රිය, විරේන්ද්‍රිය, සමාධින්ද්‍රිය කියන මෙන්න මේ ඉන්ද්‍රිය හයෙන් ඒකදේශයක් කුසල් වෙන්නේ මෙහිමයි. අකුසල වෙන්නේ කොහොමද? අකුසල වෙන්නේ මනේන්ද්‍රියෙන් ඒකදේශයක් තමයි අකුසල් සිත් 12. අකුසල් සිත් 12ත් මනේන්ද්‍රියමයි. එතකොට ඒ අකුසල් සිත් 12 සාවද්‍ය අනිෂ්ඨ විපාක දීම ලක්ෂණ කොට ඇති බැවින් අකුසල් වෙනවා. ඊට පස්සේ ජීවිතේන්ද්‍රිය ගත්තාම ජීවිතේන්ද්‍රිය සංඛ්‍යාත අකුසල් සිත් 12 සම්පයුක්ත නාම ජීවිතේන්ද්‍රියත් ඒ වගේම අකුසල වෙනවා. ඊළඟට අපි ගත්තාම සෝමනස්සේන්ද්‍රිය සංඛ්‍යාත සෝමනස්ස සහගත අකුසල් සිත් 4 සම්පයුක්ත සෝමනස්ස වේදනාව. ඒ කියන්නේ ලෝභ මූල සිත් 8න් 4ක් සෝමනස්ස සහගතයි. සෝමනස්ස සහගත ලෝභ මූල සිත් 4 යෙදෙන සෝමනස්ස වේදනාව සාවද්‍ය ඉෂ්ඨ විපාක දීව ලක්ෂණ කොට ඇති බැවින් අකුසල. ඊට පස්සේ උපේක්ඛේන්ද්‍රිය ගත්තාම උපේක්ඛේන්ද්‍රිය සංඛ්‍යාත උපේක්ඛා සහගත අකුසල් සිත් 6 සම්පයුක්ත. ඒ කියන්නේ උපේක්ඛා සහගත ලෝභ මූල සිත් 4ත් මෝහ මූල සිත් 2ත් කියන සිත් 6 සම්පයුක්ත උපේක්ඛා වේදනාව උපේක්ඛා සහගතයි. නැත්තම් සමාවෙන්න ඒක අකුසලයි. ඊට පස්සේ විරේන්ද්‍රිය ගත්තාම අකුසල් සිත් 12ම වීරිය දෙනවා. ඒ වීරීන්ද්‍රිය වෙනවා. එතකොට වීරීන්ද්‍රිය සංඛ්‍යාත වීරිය අකුසල් සිත් 12 යෙදෙන අකුසල වෙනවා. දැන් සම්පූර්ණ වීරිය අකුසල් වෙනවා නෙමෙයි. වීරියෙන් ඒකදේශයක් අකුසල් වෙනවා. ඒකදේශයක් කුසල් වුණා. ඒකදේශයක් අභ්‍යාගතත් වෙනවා. ඊට පස්සේ සමාධින්ද්‍රියත් එහෙමයි. සමාධින්ද්‍රිය කිව්වහම අකුසල් සිත් 11ම සමාධින්ද්‍රිය යෙදෙන්නේ. අකුසල් සිත් 12ම සමාධින්ද්‍රිය යෙදෙන්නේ නැහැ. විචිකිච්ඡා සහගත සිතෙහි සමාධිය ඉන්ද්‍රිය මට්ටමට වැඩෙන්නේ නැහැ. ඒ නිසා විචිකිච්ඡා සිතේ වර්ජිත අකුසල් සිත් 11 එක සම්පයුක්ත ඒකාග්‍රතාවයේ සංඛ්‍යාත සමාධින්ද්‍රිය සාවද්‍ය වූ අනිෂ්ඨ විපාක දීම ලක්ෂණ කොට ඇති බැවින් අකුසල් වෙනවා. මේ විදිහට තමයි මනේන්ද්‍රිය, ජීවිතේන්ද්‍රිය, සෝමනස්සේන්ද්‍රිය, උපේක්ඛේන්ද්‍රිය, විරේන්ද්‍රිය, සමාධින්ද්‍රිය කියන මේ ඉන්ද්‍රිය ධර්ම 6 මෙතනදී මේ අකුසල ඉන්ද්‍රිය ධර්ම බවට පත් වෙන්නේ. හැබැයි තවමත් මේ ඉන්ද්‍රිය ධර්ම වලින් සියල් ඉන්ද්‍රිය ධර්ම වල ස්වરૂපාර්ථ සියල්ල කියුනේ නැහැ. කුසල කියුණා, අකුසල කියුණා. නමුත් අභ්‍යාගත වූ මනින්ද්‍රියකුත් තියෙන. අභ්‍යාගත වූ ජීවිතේන්ද්‍රියක්, අභ්‍යාගත වූ සෝමනස්සේන්ද්‍රියක්, අභ්‍යාගත වූ උපේක්ඛේන්ද්‍රියක්, අභ්‍යාගත වූ විරේන්ද්‍රියක්, අභ්‍යාගත වූ සමාධින්ද්‍රියකුත් පවතිනවා. අපි ඒකට බලමු දැන්. ඒ තමයි සියාභ්‍යාකතා කියනකොට මනේන්ද්‍රිය ගත්තාම මනේන්ද්‍රියේ විපාක සිත් 36ත් ක්‍රියා සිත් 20ත් කියන සිත් 56 අභ්‍යාකතයි. කුසල අකුසල වශයෙන් වදාළ අන්‍යාකාරයකින් වදාළ වූ සිත් කොටසක්. ඊට පස්සේ ජීවිතේන්ද්‍රිය ගත්තාම එකී විපාක හා ක්‍රියා සිත් 56 යෙදෙන නාම ජීවිතේන්ද්‍රියත් රූප ජීවිතේන්ද්‍රියත් අභ්‍යාකත. එතනදී මතක ඇතුව අපි රූප ජීවිතේන්ද්‍රිය සඳහන් කරන්නට ඕනේ. නාම ජීවිතේන්ද්‍රියනුත් ඒකදේශයක්. ඒ කියන්නේ විපාක සිත් 36 ක්‍රියා සිත් 20 කියන සිත් 56 යෙදෙන නාම ජීවිතේන්ද්‍රියත් අභ්‍යාකතයි. සෝමනස් ඉන්ද්‍රිය කිව්වහම සෝමනස් ඉන්ද්‍රිය සංඛ්‍යාත සෝමනස්ස සහගත විපාක සිත් 25 සහ සෝමනස්ස සහගත ක්‍රියා සිත් 9 සම්පයුක්ත සෝමනස්ස වේදනාව මෙතනදී අදහස් කරනවා. එකී වේදනාව කුසල අකුසල වශයෙන් වදාරා වූ අභ්‍යාක.
එතකොට මෙතනදී මේ සෝමනස්ස සහගත විපාක සිත් 25 කියන්නේ මොනවද? දැන් අහේතුක සිත් 18 ගත්තාම 18න් විපාක සිත් 15ක් තියෙනවා. විපාක සිත් 15න් සෝමනස්ස සහගත එක විපාක සිතක් තියෙනවා. ඒ තමයි සෝමනස්ස සහගත සම්තීරණය. ඉන්ද්‍රිය ભેදයේදී සුඛ සහගත කාය විඥානයේ දෙන සුඛය කියන්නේ වේදනාවේ වෙනත් ප්‍රභේදයක්. ඒක නිසා සෝමනස්ස සහගත සම්තීරණයේ විතරක් ලැබෙනවා විපාකයක් හැටියට අහේතුක සිත් වලින්. අහේතුක විපාක සිත් වලින්. ඊළඟට සෝමනස්ස සහගත මහා විපාක සිත් තියෙනවා 4ක්. සෝමනස්ස සහගත රූපාවචර විපාක සිත් තියෙනවා 4ක්. ඊට පස්සේ සෝමනස්ස සහගත ලෝකෝත්තර විපාක සිත් තියෙනවා 16ක්. අර කුසල් වලට කිව්වා වගේම විපාක පැත්තේ පඨම ධානය සෝතාපන්න මාර්ග චිත්තය, ද්විතිය ධානය සෝතාපන්න මාර්ග චිත්තය, තතිය ධානය සෝතාපන්න මාර්ග චිත්තය සහ චතුර්ථ ධානය සෝතාපන්න මාර්ග චිත්තය කියනා මාර්ග සිත් 4 සෝමනස්ස සහගතයි. පංචම ධානය සෝතාපන්න මාර්ග චිත්තය උපේක්ඛා සහගතයි. මේ විදිහට සෝතාපන්න, සකදාගාමි, අනාගාමි, අරිහත් කියන මම අතින් කියුනේ මම හිතන්නේ මාර්ග චිත්තය කියලා ඵල චිත්තය වෙන්න ඕනේ. එතන සෝතාපන්න පඨම ධානය සෝතාපන්න ඵලසිත. පඨම ධානය ද්විතිය ධානය සෝතාපන්න ඵලසිත. තතිය ධානය සෝතාපන්න ඵලසිත. අනාගාමි චතුත්ථ ධානය සෝතාපන්න ඵලසිත සහ පංචම ධානය සෝතාපන්න ඵලසිත කියන මේ ඵලසිත පහෙන් අවසානික උපේක්ඛා සහගතයි. පළවෙනි ඵලසිත 4 සෝමනස්ස සහගතයි. ওই විදිහටම සකදාගාමි, අනාගාමි, අරිහත් කියන ඵලසිත වලත් පළවෙනි 4 සෝමනස්ස සහගතයි. ඒකට 4 වරක් 4 16යි. මෙන්න මේ කියන 16 අර කලින් සඳහන් කරපු සිත් 9ත් එක්ක එකතු කරාම සිත් 25ක් ලැබෙනවා සෝමනස්ස සහගත විපාක හැටියට. ඊළඟට කියවුණා සෝමනස්ස සහගත ක්‍රියාසිත 9ක් තියෙනවා කියලා. ඒ තමයි හසිතුප්පාද සිත, සෝමනස්ස සහගත මහා ක්‍රියාසිත 4 සහ සෝමනස්ස සහගත රූපාවචර ක්‍රියාසිත 4 කියනවා. කියන්නේ එතන 4 කියන්නේ පඨම ධානය, ද්විතිය ධානය, තතිය ධානය, චතුර්ථ ධානය කියන ධානය සිත් 4 පංචම ධානයේ හැර මේ 8යි 1යි 9ක් තියෙනවා එතන. ඒ 9 තමයි සෝමනස්ස සහගත ක්‍රියාසිත වෙන්නේ. එතකොට මේ කියපු විපාක සිත් 25ත් ක්‍රියාසිත 9ත් කියන සිත් 34හි සම්පයුක්ත සෝමනස්ස වේදනාව කුසල වශයෙන් නොවදාරා වූ අන්‍යාකාරයෙන් වදාලා වූ බැවින් අභ්‍යාකතයි. ඊට පස්සේ උපේක්ඛින්ද්‍රිය ගැන කතා කරනකොට උපේක්ඛින්ද්‍රිය සංඛ්‍යාත උපේක්ඛා සහගත විපාක සිත් 25හි සහ උපේක්ඛා සහගත ක්‍රියා සිත් 11හි සම්පයුක්ත උපේක්ඛා වේදනාව පෙර කී පරිදිම අභ්‍යාකතයි. මෙතනදී උපේක්ඛා සහගත විපාක සිත් 25 කියන්නේ මොනවද? උපේක්ඛා සහගත අහේතුක විපාක සිත් තියෙනවා 12ක්. ඒ කියන්නේ විපාක සිත් සියල්ල තියෙනවනේ. අහේතුක විපාක සිත් 15ක්. එයින් සුඛ, දුක්ඛ සහ සෝමනස්ස සහගත සම්තීරණය කියන සුඛ සහගත කාය විඥානය, දුක්ඛ සහගත කාය විඥානය සහ සෝමනස්ස සහගත සම්තීරණය කියන සිත් තුන අයින් වුණාම තියෙනවා අහේතුක විපාක සිත් 12ක් උපේක්ඛා සහගත. ඊට පස්සේ උපේක්ඛා සහගත මහා විපාක සිත් තියෙනවා 4ක්. උපේක්ඛා සහගත රූපාවචර සිත් තියෙනවා එකක්. ඒ තමයි පංචම ධානය විපාක සිත රූපාවචර
අරූපාවචර විපාක සිත් හතරම උපේක්ඛා සහගතයි. ඊළඟට ලෝකෝත්තර විපාක සිත් ගත්තහම සෝතාපන්න පංචම ධානය සෝතාපන්න ඵලසිත, පංචම ධානය සකදාගාමී ඵලසිත, පංචම ධානය අනාගාමී ඵලසිත, පංචම ධානය අරිහත් ඵලසිත කියන මේ ඵලසිත හතර උපේක්ඛා සහගතයි. එතකොට එකතුව ලැබෙන එතන 25ක්. ඊළඟට ක්‍රියාසිත 11ක් තිබෙන උපේක්ඛා සහගත. ඒ කියන්නේ මනෝද්වාරා වජ්ජනය, පංචද්වාරා වජ්ජනය කියන හේතුක ක්‍රියාසිත දෙකත්, ඊළඟට උපේක්ඛා සහගත මහා ක්‍රියාසිත 4, උපේක්ඛා සහගත රූපාවචර ක්‍රියාසිත එකක් තියෙන කියන්නේ පංචම ධානය රූපාවචර ක්‍රියාචිත්තය, ඊළඟට අරූපාවචර ක්‍රියාසිත 4 කියන මේ 4යි 2යි 6යි 6යි 1යි 7යි 7යි 4යි 11යි මේ 11. එතකොට මෙකී සිත් 25ත් 11ත් කිව්වහම එනවා සිත් 36ක්. මේ සිත් 36හි සම්පයුක්ත උපේක්ඛාව සංඛ්‍යාත උපේක්ඛීන්ද්‍රිය කුසල වශයෙන් නොදාරා වන්‍යාකාරයකින් වදාලා වූ බැවින් මේ අභ්‍යාකතයි. ඊළඟට අපි විරීන්ද්‍රිය ගැන කතා කරනකොට විරීන්ද්‍රිය සංඛ්‍යාත විරීන්ද්‍රිය සම්පයුක්ත සහේතුක විපාක සිත් 21හි සහ ක්‍රියාසිත 13හි සම්පයුක්ත වීර්ය. ඒ කියන්නේ මෙතනදී ලැබෙනවා සහේතුක විපාක සිත් 21ක්. ඒ කියන්නේ සිත් විපාක සිත් 36න් අහේතුක විපාක සිත් 15 හැරුණාම ඉතුරු විපාක සිත් 25. ඒ විපාක සිත් 21 ඒ විපාක සිත් 21හි යෙදෙන්නා වූ විරිය කුසල වශයෙන් වදාරා වූ අන්‍යාකාරයකින් වදාලා වූ අභ්‍යාගත ධර්මයක්. ඊළඟට ක්‍රියාසිත 19ක් තියෙනවා විරීන්ද්‍රිය යෙදෙන. ඒ කියන්නේ පංචද්වාරා වජ්ජන සිතත් සමග විරිය යෙදෙන්නේ නැහැ. ඒක නිසා විරීන්ද්‍රියක් නැහැ. ඒ හැරුණාම ක්‍රියාසිත 19 ඉතුරු ක්‍රියාසිත 19 ගත්තාම විරිය සම්පයුක්තයි. ඒ මෙන්න මේවා විරීන්ද්‍රිය බවට පැමිණෙනවා. එකී විරීන්ද්‍රිය සංඛ්‍යාත වීර්ය සම්පයුක්ත වෙන සහේතුක විපාක සිත් 21 ක්‍රියාසිත 19ක් කියන සිත් හි සම්පයුක්ත විරීන්ද්‍රිය අභ්‍යාකතයි. ඊළඟට සමාධි ඉන්ද්‍රිය ගැන කතා කරනකොට සමාධි ඉන්ද්‍රියත් සහේතුක විපාක සිත් 21 යෙදෙනවා කලින් සඳහන් කරපු. ඒ වගේම පංචද්වාරා වජ්ජනීය වර්ජිත ක්‍රියාසිත 19 යෙදෙනවා. එකී සිත් 21ත් 19ත් කියන්නා වූ සිත් 40හි යෙදෙන්නා වූ සමාධීන්ද්‍රිය සංඛ්‍යාත ඒකාග්‍රතාවය කුසල වශයෙන් නොවදාරා වූ අන්‍යාකාරයකින් වදාලා වූ ධර්ම වන බැවින් අභ්‍යාකතයි. මේ විදිහට තමයි මනේන්ද්‍රිය, ජීවිතේන්ද්‍රිය, සෝමනස්ඉන්ද්‍රිය, උපේක්ඛීන්ද්‍රිය, විරීන්ද්‍රිය හා සමාධීන්ද්‍රිය කියන මේ ඉන්ද්‍රිය ධර්ම බෙදී යන්නේ කුසල, අකුසල සහ අභ්‍යාකත වශයෙන්. එතකොට අපි සාකච්ඡා කළා දෙවිසි ඉන්ද්‍රිය අතරින් ඉන්ද්‍රිය 10ක් අභ්‍යාකත වෙන හැටි. දෝමනස් ඉන්ද්‍රිය අකුසල්, අනඤ්ඤා තඤ්ඤස්සාමිති ඉන්ද්‍රිය කුසල් සහ ඉන්ද්‍රිය 4ක් කුසල්ද අකුසල්ද වන ආකාරය සහ ඉන්ද්‍රිය 6ක් කුසල් අකුසල් අභ්‍යාකත වන.
10ක් ඉන්ද්‍රිය අභ්‍යාගතයි කියනකොට එතන ඒ අභ්‍යාගත ඉන්ද්‍රිය උනේ චක්කු සෝත ගාන ජීවහා කාය කියන ඉන්ද්‍රිය පහත්, ඉත් ඉන්ද්‍රිය පුරිස ඉන්ද්‍රිය දෙකත්, සුඛ ඉන්ද්‍රිය දුක්ඛ ඉන්ද්‍රිය කියන දෙකත්, අඤ්ඤතාව ඉන්ද්‍රියත් කියන ඉන්ද්‍රිය 10. ඊට පස්සේ දෝමනස් ඉන්ද්‍රිය අකුසල වුණා, අනඤ්ඤාතඤ්ඤස්සාමිත ඉන්ද්‍රිය කුසල වුණා. චත්තාර ඉන්ද්‍රිය කියනකොට ලැබෙන්නේ එතනදී සද්ද ඉන්ද්‍රිය, සති ඉන්ද්‍රිය, පඤ්ඤ ඉන්ද්‍රිය සහ අඤ්ඤ ඉන්ද්‍රිය කියන මෙන්න මේ ඉන්ද්‍රිය 4 කුසල්ද වෙනවා, අභ්‍යාගතද වෙනවා. ඊට පස්සේ ච ඉන්ද්‍රියා සියා කුසල, සියා අකුසල, සියා අභ්‍යාගත කියනකොට ලැබුණේ මනින්ද්‍රිය, ජීවිත ඉන්ද්‍රිය, සෝමනස් ඉන්ද්‍රිය, උපේක්ඛ ඉන්ද්‍රිය, විරේ ඉන්ද්‍රිය සහ සමාධි ඉන්ද්‍රිය කියන මෙන්න මේ ඉන්ද්‍රිය 6. එතකොට මේ විදිහට තමයි ඉන්ද්‍රිය විභංග පඤ්ඤා පුච්චකේහි දෙවිසීන්ද්‍රිය කති කුසල, කති අකුසල, කති අභ්‍යාගත, කොතෙක් කුසල් වෙනවද, කොතෙක් අකුසල් වෙනවද, කොතෙක් අභ්‍යාගත වෙනවද කියන ප්‍රශ්න තුනට පිළිතුර දක්වලා තියෙන ආකාරය. අපි ඊළඟ පාඩමේදී ඉදිරි පඤ්ඤා පුච්චක පිළිබඳව කතා කරමු. තෙරුවන් සරණයි.